සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අපි අද බලමු මේ අපේ ගුවන් යාන තාක්ෂණ වැඩමුළුවේ 5 වෙනි අදියර ඉස්සෙල්ලාම අද දැන් මේ අදියරෙන් අදියර ආව ප්‍රෝග්‍රෑම් එකේ අපි අද කරන්න හදන්නේ අපි ඔයගොල්ලන්ට මතක ඇති අපි ස්ට්‍රක්චර්ස් ගැන කරා පහුගිය අදියරේදී. ඒතර අපි අද කරන්නේ අපි මේ මේන් වින් එක ගැන. ඒ කියන්නේ අපේ මේන් වින් එකේ අනිත් පාර්ට්ස් ගැන. ඒ කියන්නේ ෆ්ලයියිං වලට සම්බන්ධ වෙන අනිත් කෑලි ගැන තමයි අපි වින් එස්ටැබ්ලිෂ්මන්ට් කියලා කියනවා. ඒතකොට අපි වින් එකේ තියෙන කොටස් ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි බලමු මොනවාද අපි මේ වින් එකක් ගත්තාම ඉස්සෙල්ලාම අපිට පුළුවන් මේ වින් එක තියෙනවා ඔයගොල්ලන් දන්නවා මුලදී ඔය පාර්ට්ස් ගැන කරනකොටත් අපි කරා එල්රන්ස් තියෙනවා. ඒ කියන්නේ මූවමන්ට්ස් කරන්න ඕනේ පාර්ට් එකක්. ඊට පස්සේ ෆ්ලැප්ස් කියලා අපි හඳුන්වුවා මේ තව පාර්ට් එකක්. ඒකේ කරන කාර්යය අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒතර ෆ්ලැප්ස් වල එල්රන්ස් වල ක්‍රියාකාරීත්වයයි. එතකොට අපි දැන් අද තව බැලුවොත් එහෙනම් මේ ගුවන් යාන දැක්ක ගමන් මේ අපිට මේ ගුවන් යාන වර්ග කරලා තියෙනවා මේ මේන් වින් එකේ ඩිසයින් එක අනුව. ඒ කියන්නේ ඒකේ ස්ට්‍රක්චර් එක අනුව මේන් වින් වර්ග එක එයාක්‍රාෆ්ට් වල මේන් වින් එක වර්ග කරලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට එයාක්‍රාෆ්ට් එකේ බඳේ යට පැත්තෙන් අපි මේන් වින් එක තියෙනවා නම් අපි ලෝ මවුන්ට් කියලා කියනවා. ඒකට මේන් වින් එයාක්‍රාෆ්ට් එක බඳේ මැදින් හයි වෙලා තියෙනවා නම් දෙවන රූපේ ඒක පෙන්වන්න පුළුවන් මිඩ් මවුන්ට් කියලා කියනවා. එතකොට බඳේ උඩින් තියෙනවා නම් අපි හයි මවුන්ට් කියලා කියනවා. බඳේ ආධාරක මගින් සම්බන්ධලා තියෙනවා නම් එක පැරාසෝල් කියලා අපි හඳුනනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඊළඟට තියෙන ගල්වින් කියන එක බලන්නේ ඩිසයින් එක. මේ ඔක්කොම මේ ඩිසයින්ස් අපේ එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර්ස්ලා ඩිසයින් කරලා තින්නේ ඩ්‍රැග් එක. ඒ කියන්නේ අපේ ෆ්ලයියිං වලදී එන ෆෝසස් වලින් එකක් කෙනෙක් ඩ්‍රැග් එක අඩු කරලා ලිෆ්ට් එක වැඩි කරන්න තමයි හැමතිස්සෙම මේ සහ ඒ එයාක්‍රාෆ්ට් එකට අපි කියමු ෆයිටර් එයාක්‍රාෆ්ට් එකක් නම් ගොඩක් බර ගෙනියන්න අවස්ථාවක් නැහැ. එතකොට ට්‍රේනින් එයාක්‍රාෆ්ට් එකක් නම් අපි දෙන්නේ 3 දෙනෙක් කියන්නේ. එතකොට පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් එක අපි කියමු 15ක් යන එක එයාක්‍රාෆ්ට් එකක් නම් අන්න ඒ වගේ කාර්යයට ඒ අදාළ උමනාවට තමයි මේ වින් ෂේප් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේවා එයාක්‍රාෆ්ට් වල මේ මුහුණත බැලුවාම අපිට එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරනකොට උනත් මේවා හඳුනා ගන්න පුළුවන්. මේ වගේ කොටස් හඳුනා ගැනීම එනවා. ඔයගොල්ලන්ට බැජ් එකක් තියෙනවා එයා ඔබ්සර්වර් කියලා බැජ් එකක්. එතකොට එයා ඔබ්සර්වර් බැජ් එකේදී මේ වගේ හඳුනා ගැනීම කරන්න වෙනවා. මොකද අපි පින්තූර පෙන්නලා අහනවා මේ එයාක්‍රාෆ්ට් එක මොන වින් ටයිප් එකේද? ලෝ මවුන්ට් එකක්ද, ගල් වින් එකක්ද, ඉන්වර්ටඩ් ගල් වින් එකක්ද කියලා අපි අහනවා. එතකොට ඔයගොල්ලන්ට එහෙම නැත්නම් අපි අහනවා ඉන්වර්ටඩ් ගල් වින් එකක් නැත්නම් ගල් වින් එකක් තියෙන එයාක්‍රාෆ්ට් එකක් ඔයගොල්ලන්ට නම් කරන්න පුළුවන්ද කියලා. අන්න ඒ වගේ දැනුමක් ඔයගොල්ලන් දිනු කරගන්න ඕනේ. එතකොට දැන් අපි දැන් බලමු ගල් වින් එක බලන්න ඒකේ තියෙන වින් ඩිසයින් එක ලක්මාල් එක පොඩ්ඩක් පෙන්නන්න. එතකොට ඊළඟට තියෙනවා ඉන්වර්ටඩ් ගල් වින් එක. ඩයිහෙඩ්‍රල් කියන ඊළඟ තියෙන ඩිසයින් එක. ඇන්හෙඩ්‍රල් කියන එක අනිත් ඩිසයින් එක. ඊට පස්සේ from the roots කියලා තියෙනවා ඊළඟ පල්ලෙහාම තියෙන එකේ ලයින් එකේ තියෙන පළවෙනි එක. බලන්නේ ඩිසයින් එක. ඊට පස්සේ outward of centers කියලා තව ඩිසයින් එකක් තියෙනවා. ඊට පස්සේ in outer panels කියලා තියෙනවා තව එකක්. ඊට පස්සේ ඊළඟ තියෙනවා in wing tips. අපි බලමු ඉස්සරහට සමහරක් එයාක්‍රාෆ්ට් අපිට පෙන්වන්න පුළුවන් මේ පින්තූර තියෙනවා අපිට මේ මොන
type එකේ aircraft එකක්ද කියලා අපේ PowerPoint එකේ තියෙන මම අපි බලාගෙන යමු මොනවද තියෙන්නේ කියලා ඉස්සරහ. දැන් අපි දැන් තව එකක් තියෙනවා structure එකේ wing එකේ ඔය දැන් මේ උඩින් බැලුවාම design එක අපි මේ උඩින් බැලුවාම design එකත් ඒකත් කොටස් කරලා තියෙනවා මේ විදිහට straight කියනවා wing එක කොහෙටවත් ඒ කියන්නේ මේ dihedral මොනවා වුණත් wing එක දිගටම wing එකේ මේ පළල මේ පළල එක දිගටම දිගත් එක්කම තියෙනවා අපි straight wing එකක් කියලා කියනවා. එතකොට straight wing තියෙන aircraft එකක් අපිට නම් කරන්න පුළුවන් Cessna 150 152 වගේ training aircraft තියෙනවා. මේ electrical කියලා ඊළඟ structure එක electrical structure එක තමයි ඔය ගොඩක් Volvo 2 aircraft වල ඔයගලන්ට බලා ගන්න පුළුවන් electrical type එකේ මොකද lift එක වැඩි කරන්න තමයි electrical type එක ඒ දවස්වල design කරලා තියෙන්නේ ඊළඟට තියෙනවා tapered කියලා design එකක් බලන්න එක straight නෑ ඒක දෙපැත්තෙන් අඩු වෙලා තියෙනවා ඉතින් ඊළඟ එක තියෙනවා step back කියලා මේ wing එක design එක step back කියලා කියනවා ඊළඟට තියෙනවා delta කියලා wings මේ step back wing එක ගොඩක් අපි commercial aircraft වල දාග ගන්න පුළුවන් එතකොට මේ tapered ඒවා පුළුවන් අපිට training aircraft වල මේ passengers ලා 4-5ක් ඔය මේ අරන් යන aircraft වල බලන්න ගොඩක් elliptical මේ straight tapered ඒවා පොඩි electrical නම් පොඩි aircraft තියෙනවා Volvo මේ කියන්නේ Volvo 2 කාලේ ගත්තාම මේ cargo aircraft වලත් electrical type එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් DC3 කියන aircraft එක ඒ electrical type aircraft එක එතකොට මේ step back wing තමයි ඔය අපි දැනට Sri Lankan Airlines තියෙන මේ අපේ Airbus 320 330 340 ඔය තිබුණ aircraft එක Boeing 737 747 වගේ. ඒතර Delta wing එකක් තියෙන aircraft එකක් අපිට ගන්න පුළුවන් passenger aircraft එක Concorde එක වගේ aircraft. එතකොට ඊළඟ එක බලමු. බලමු දැන් මේ ඒ wings ගැන අරුණාම අපිට තව ඉගෙන ගන්න ඕනේ මේ landing gears ගැන. අපි landing gears කියන්නේ landing gears ඕනේ වෙන්නේ අතරම මේ aircraft එක ගොඩබිමදී move කරන්න. runway එකේදී take off කරන්න ඊට පස්සේ fly කරගෙන ආවිලා landing වලදී මේ landing gears කියන ඒවා ඕනේ වෙනවා. ඒකට මේ බලමු landing gears type කියන වර්ගය කියන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ landing gears වර්ගවල තියෙනවා අපි අඳුනාගෙන ගත්ත බොහොම බේසික් ඒවා tricycle type landing gears. බලන්න අපි ඔයගලන් tricycle මම හිතන පොඩි කාලේ පැදලා ඇති මේ පොඩි කාලේ රොඩ්සුනේ බයිසිකල් ඒ වගේ ඊට පස්සේ ඊළඟ එක තියෙනවා conventional type. දැන් conventional type එකේ nose wheel එකක් නැහැ tail wheel එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් tandem wheel කියලා. tandem wheel කියන්නේ ඇත්තටම wheel පද්ධතියක්. දැන් අපි ඔයගලන් මුල ඉස්සලා මේ ලක්මල් ඉස්සලා wheel මේ හඳුන්වා දීම පොඩක් යනවා ඉස්සලා ස්ලයිඩ් එකට. ඉස්සලා මේ තියෙන්නේ මේත් tandem අතරම මේක wheel මේකේ තව මේ වගේ තව සෙට් එකක් තියුණා නම් මේක tandem wheel type එකක් කියලා අපි කියනවා. ඊළඟට යම් බලන්න. එතකොට මේකේ තියෙනවා outrigger wheels කියලා. එතකොට සමහරක් aircraft වල තියෙනවා මේ අපිට U2 වගේ spy aircraft මේ reconnaissance aircraft එකක් තියෙනවා. ඒකේ wing tips වල තියෙනවා මේ wheels. මොකද ඒකේ wings දිග වැඩි හින්දා. ඉතින් සමහරක් aircraft වල wings වලත් මේ එළියේ wings මේ බලා ගන්න පුළුවන් මේ wheels ඒවා outrigger wheels කියලා අපි හඳුන්වනවා. ඊළඟ එක
The landing gear system provides ground සම්බන්ධලා තියෙනවා. කවුද සම්බන්ධලා ඉන්න කට්ටිය taxi, මේ අපේ takeoff, group වල ඔක්කොම and කට්ටිය ඉන්නවා. landing. There are many types of landing gear systems, with the most දැන් common ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න tricycle type wheel පේනව නේද? යනවා නේද වීඩියෝ එක? landing gear systems utilizing wheels. Some airplanes do not මේක have ඇත්තටම tricycle type. no wheels. බලන්න Yes. ඒකේ Some movement එක. airplanes are designed to operate in water, and මේක ඇවිල්ලා amphibious. මේක වතුරේත් land කරන්න පුළුවන්. previously බලන්න discussed, මේකේ airplanes රෝදක් can either තියෙනවා. contain conventional or tricycle landing gear systems. Airplanes equipped with conventional gear systems are controlled on the Conventional ground type. through the use of differential braking. If a pilot wants to turn left, they step on the left brake, which slows down the left wheel, thereby rotating the plane. With ඔයාලට wing tricycle shape landing බලා gear ගන්න පුළුවන් systems මේත් like එක්කම. those on the 172, as the මෙන්න මෙන්න pilot straight pushes wing on the එකක් rudder තියෙනවා මේ pedals, the aircraft nose එකේ. wheel rotates, allowing the pilot Tricycle to steer landing the gears. airplane. Differential braking can also be used on tricycle gear systems to aid the pilot in making tighter turns. An airplane's landing gear system is also classified in two other categories: fixed or retractable. A fixed landing gear system is one in which the landing gear is permanently extended. Most primary training airplanes like the Cessna 172 are equipped with this system, as they are simpler to use. There's no threat to forgetting to put the gear down for landing, and they are cheaper systems requiring very little maintenance. The wheels of a fixed landing gear system are connected to struts, which absorb the shock of landing and taxiing. Some general aviation airplanes, like the Piper Arrow or Diamond DA-42, are equipped with a retractable landing gear system. After takeoff, the pilot moves a handle which electrically powers a hydraulic pump that allows the landing gear to rise into the body of the airplane. Prior to landing, ඔයාලට මේ the බලන්න pilot පුළුවන් මේ moves the handle retractable down, කියන which again fix එකක් නෙමෙයි activates the මේක. pump, allowing the gear to come down කියන්නේ and අකුලන්න lock පුළුවන් into දිගහරින්න position. පුළුවන් landing gears The මේ මේකට benefit කියන්නේ. of කියන්නේ having a retractable retractable landing gear landing system gears කියලා is that කියන්නේ it මේකට. increases performance by streamlining the airplane. right අපි ඔයගොල්ලෝ දැක්කා දැන් landing gears වර්ග දැක්කා ඊට පස්සේ fixed landing gears තියෙනවා aircraft වල ඒ කියන්නේ move කරන්න බෑ ඒ කියන්නේ අකුලන්න බෑ retractable landing gears තියෙනවා ඇත්තටම මේ landing gears retract කරලා අපි අකුල ගන්නේ drag එක අඩු කරන්න තමයි speed එක වැඩි කරගන්න drag එක අඩු කරගන්න තමයි ඉතින් training aircraft වල speed එක අඩු හින්දා අපි ගොඩක් training aircraft වල මේ fix landing gears තමයි තියෙන්නේ. ඉතින් අනිත් ගොඩක් අනිත් aircraft වල අපිට බලා ගන්න පුළුවන් retractable landing gears. අපි බලමු මේ flaps කියන්නේ මොනවද කියලා. ඇත්තට මේ flap එකක් use කරන්නේ aerofoil shape එක වැඩි කරගන්න. ඒ කියන්නේ මේ wing එකේ cross section එකක් ගත්තොත් අපි බලමු මේ තියෙනවා wing එකේ cross section එකක් ගත්තොත් හැමතිස්සෙම මේ aerofoil shape එක වැඩි කරගන්න තමයි අපි flap එකක් use කරන්නේ. ඇත්තටම flaps use කරනවා landing වලදී මොකද අපි landing වලදී speed එක full flaps දානවා. අපි මේ ඇත්තටම flap එකක් full flap කියන්නේ ඇවිල්ලා අපිට මේ landing gears අපි කතා කරමු මේ පිහිටීම් ගැන පස්සේ landing gears full flap දැම්මහම දාලා අපි land කරනවා. එතකොට අපි ඇත්තට මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ඇවිල්ලා අපේ aircraft එකේ landing වලදී speed එක අඩු කරනවා. මොකද ඒ landing gears වලට දරන්න පුළුවන් maximum weight එකක් තියෙනවා speed එකක් තියෙනවා ඒ ගැටෙන ප්‍රමාණය අපිට මේ manufacturer දීලා තියෙනවා. ඒකින්ද speed එක exceed කරන්නේ speed එක අඩු කරාම aircraft එක float වෙන්න ඕනේ. ඒ කියන්නේ lift එක තියෙන්න ඕනේ හොඳට. ඒ lift එක වැඩි කරගන්න තමයි අපි flaps use කරන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට මේ flaps එහෙම use කරන්නේ අතර මේ aerofoil shape එක වැඩි කරලා lift එක වැඩි කරගන්න. හරි දැන් බලමු flaps වර්ග තියෙනවා මේ ගත්තොත් slotted flaps කියලා කියනවා මේ design එක. ඊට පස්සේ split flap කියලා මේ බලන එක ඔක්කොම මේ designs කොහොම තියෙන්නේ flap එක wing එකට high වෙන system එක අනුව තමයි ඒගොල්ලන් මේ
නම් කරලා තියෙන්නේ. split flap ඊට පස්සේ තියෙනවා slotted flower flap කියලා. යට එක පේන්නේ නැහැ මට. slotted flower flap එකයි. ඒක තමයි. flower sorry plain flap එක තියෙනවා. ඊට පස්සේ flower flap එක තියෙනවා. split flap තියෙනවා. slotted flower නෙමෙයි flower fowler flap එක. ඉතින් මේ දැන් මේ ඔක්කොම designs හින්දා තමයි මේ නම් දාලා තින්නේ. ඇත්තටම මේකෙන් කරන්න ඇවිල්ලා එක aircraft design වලදී අපි lift එක වැඩි කරගන්න. දැන් ගොඩක් ගත්තොත් jet වල එහෙම jet aircraft අපි fighter jets එහෙම ගත්තොත් එහෙම ඒවයි තියෙන wing designs එක. ඒ කියන්නේ අපි delta wings එහෙම තියෙනවනේ සමහරක් flaps තියෙනවා ඉස්සරහිනුත් තියෙනවා පිටිපස්සෙනුත් තියෙනවා. ඉතින් කොහොම කරත් අපි මේ wing එකේ aerofoil shape එක තමයි ඒ මූණත ඒ කියන්නේ අපි cross section එක ගත්තම aerofoil shape එකේ ප්‍රමාණය තමයි වැඩි කරගෙන අපි lift එක වැඩි කරගන්න තමයි අපි මේ ඔක්කොම මේ flaps use කරන්නේ. අපි බලමු ඊළඟට. Secondary control surfaces responsible for modifying the lift that the wings generate or simply modifying the aerodynamics of the aircraft in other less conventional ways by either reducing or increasing lift as well as the aerodynamic drag. Among them, the flaps. These are similar to the ailerons, but they are closer to the fuselage and they have the task of generating more lift and reduce the speed at the same time. Depending on how much is the angle of inclination of the flaps, they can slow down the airplane even more or simply generate a little more lift during takeoff. There are other more specialized surfaces such as slats and Kruger flaps. These are used especially in large commercial airplanes and fighter jets. This is an extension in the leading edge that increases the curvature and wing area, increasing its lift at low speeds. The slats are usually deployed together with the flaps. The slats are not normally used in small commercial airplanes nor radio control airplanes, but of course it is possible to use them, only that it's not usually necessary. Secondary control surfaces. Secondary ඔයගොල්ලන් දැක්කයි flaps වල මේ ක්‍රියාකාරීත්වය. ඇත්තටම flaps වලින් අපි landing වලදී වගේම take off වලදීත් අපි flaps use කරනවා lift එක වැඩි කරගන්න. ඒ අතර විවිධ manuals aircraft එක manual කරන වෙලාවල් වලට සමහරක් වෙලාවල් වලට අපි flaps use කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි පැරාජම්ප් එහෙම දානකොට aircraft එක slow මේ කියන්නේ speed අඩු කරොත් එහෙම අපි flaps use කරනවා. එතකොට ඒ වගේ වෙලාවල් වලදී මේ flaps use කරන අවස්ථා තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන් දන්නවා දැන් flap එකෙන් මොකද්ද flap එකෙන් කරන්න කියලා කවුරු හරි අහුවොත් කර කියන්න ඕනේ. එතනම increase the lift කියන එක. lift of the aircraft. aerofoil shape එක වැඩි කරලා surface එක වැඩි කරලා lift එක වැඩි කරන එක තමයි කරන්නේ. ඉතින් අපි ඊළඟට බලමු engines වර්ග ගැන. අපි main engines වර්ග තියෙනවා අපි ගන්නවා තුනක්. piston engine, gas turbine engines, other special type of engines කියලා. එතකොට අපි බලමු piston engines මොනවද කියලා. piston engines තමයි ඔක්කොම මේ අපි ගොඩක් training aircraft වල තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් piston engine එක කිව්වහම දන්නවා motor cycle වල, එතකොට car වල, මේ ගොඩ බිමේ යන ගොඩක් සෑම වාහනයකම piston engine තියෙන්නේ. ඉතින් piston engine වල ක්‍රියාකාරීත්වය මේ ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මේ රූප සටහනේ. ඒක piston keep එකකින් එන ක්‍රියාකාරීත්වයෙන් crankshaft එකක් තියෙනවා. ඒ crankshaft එක තමයි කරකැවෙන්නේ. ඉතින් crankshaft එකට propeller එකක් හරි මේ එහෙම නැත්නම් rotor එකක් හරි
සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙන් තමයි එයාක්‍රාෆ්ට් එකේ thrust එක ගන්න මේ එන්ජින් එකෙන්. ඉතින් එන්ජින් එකේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ප්‍රොපෙලර් එක කරකවලා thrust එක කියන එක අපි නිපදව ගන්න. ඉතින් බලමු අපි දැන් piston engine වර්ග තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ piston engine එකක් ගත්තාම කොටස් piston engine එකේ piston තියෙනවා. බේසික් දේවල් ගත්තොත් එහෙම piston එකක ක්‍රියාකාරීත්වය 4 stroke කියලා තියෙනවා. ඉතින් එක piston කීප එක ක්‍රියාකාරීත්වය තියෙනවා. ඉතින් මෙතන දැන් ඉස්සරහ අපි කතා කරනවා වර්ග piston engine වර්ග. ඉතින් මේ engine එක piston engine එක තව තියෙනවා valves. එතකොට ගත්තොත් crankshaft එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක බේසික් piston engine එක තියෙන කොටස් මේ දාලා තියෙන්නේ. අපි බලමු piston engine වර්ග මොනවද කියලා. මෙහෙම තමයි 4 steps කියන 4 stroke කියන engine එකක ක්‍රියාකාරීත්වය වෙන්නේ ඇත්තටම මේක ගත්තොත් එහෙම වාතය ඇද ගැනීම, ඊට පස්සේ වාතය සම්පීඩනය කිරීම, වාතය සම්පීඩනය කරලා වාතය කියන්නේ අපි මේ ඇත්තටම එළියේ අවට තියෙන ඔක්සිජන් ඒ වාතය. එතකොට ඒ ඔක්සිජන් සම්පීඩනය කරාට පස්සේ ඉග්නිෂන් එකක් දීලා එතනින් බල ගන්නවනේ. ඒ කියන්නේ ගිනි ගන්න සලස්වනවා. ගිනි ගන්නනේ ඒකෙන් තමයි පිස්ටන් එක තල්ලු වෙන්නේ. තල්ලු කරලා ඒකෙන් තමයි පවර් එක ක්‍රෑන්ක් එක කැරකෙවෙන පවර් එක නිපදව ගන්න. ඊට පස්සේ පිච්චිච්ච ෆුවල් ඒ ටික එක්සෝස්ට් එකෙන් එළියට යන සිස්ටම් එක තමයි අපි මේ 4 stroke එන්ජින් එකෙන් අපි මේ මෙතන තියෙන්නේ. එතකොට දැන් එන්ජින් වර්ග අපි බලමු ඊළඟට. අපි aircraft වල ගත්තොත් එහෙම මේ piston high කළා එන්ජින් එකට high වෙන සිස්ටම් එක අනුව වර්ග කරලා තියෙනවා. මෙන්න මෙහෙම inline, V-type, O-type කියලා. ඊට පස්සේ radial කියලා මේ සිලින්ඩර් මේ පිස්ටන් මේ සම්බන්ධ වෙලා තියෙන විදිහ අනුව එන්ජින් එකේ හැඩය අනුව ඒ වර්ග කරලා තියෙනවා. බලමු ඊළඟට පින්තූරات එක්ක. මේ තියෙන ක්‍රියාකාරීත්වය කොහොමද crankshaft එක inline engine එකක inline කිව්වහම මේ engine එකේ ඔක්කොම piston එක line එකක තියෙන්නේ. එක පේලියකට සකස් වෙලා තියෙන බලන්න දැන් මේක දෙකක් පල්ලෙහා යනවා දෙකක් තමයි එක විට ක්‍රියා කරන්නේ. ඉතින් inline engine එකක් මේ තියෙන්නේ. අපි ඊළඟට බලමු V-type engine. මේ තියෙන V-type එක කියන්නේ V හැඩයට තමයි මේකේ piston සකස් වෙලා තියෙන්නේ. බලන්න piston දෙපැත්තට වැඩ ගන්න හැටි. ඒතර මේ මුලදී ඔය අපි Volvo 1 එකේ ඉඳලා මුලින් ඉඳන් ගත්තේ aircraft ගත්තොත් එහෙම Volvo 1 2 වගේ jet engine එක හඳුන්වලා දෙනකම්ම තියුනේ aircraft වල මේ වගේ වර්ග තමයි තියලා තියෙන්නේ. piston engine වල මේ විවිධ වර්ග. ඊළඟට බලමු. O-type engine එක මේ තියෙන්නේ දෙපැත්තේ තියෙන එක parallel දෙපැත්තේ තියෙන piston තියෙන්නේ මෙතන. අපේ Airforce එකේ O-type engine තියෙන්නේ Warrior කියලා aircraft එකක් ඉස්සර අපි use කරා training වලට pilotස්ලා cadet pilotස්ලා train කරන්න. ඉතින් Warrior කියන aircraft එකේ මෙන්න මේ setting එක තමයි තියෙන්නේ piston engine එකේ. ඊළඟට radial engine ගොඩක් ඕගොල්ලන්ට
අපිට ජෙට් එන්ජින් එන්නේ ඉස්සෙල්ලා අපිට Volvo 1 එකේ ඉඳලා 2 එක දක්වා තියෙන aircraft විකාශනයේදී අපිට ගොඩක් බලා ගන්න පුළුවන්. ඒවා තමයි රේඩියල් එන්ජින් තමයි ගොඩක් තියෙන්නේ ෆයිටර් එයාක්‍රාෆ්ට් වල ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් වල රේඩියල් එන්ජින් එක තමයි ගොඩක්ම එයාක්‍රාෆ්ට් වලට යූස් කරලා තියෙන්නේ ඒ කාලේ. දැනට අනිත් ටයිප් ඔය ඉන්ලයින් ඕ ටයිප් වගේ ඒ එන්ජින් යූස් කරනවා පිස්ටන් ටයිප් එයාක්‍රාෆ්ට් තියෙනවා අපේ ට්‍රේනින් වලට පැසෙන්ජර්ස්ලා දෙන්න තුන් දෙනා යන එයාක්‍රාෆ්ට් වලට දැනට යූස් කරනවා. දැන් මේ රේඩියල් එන්ජින්ස් නම් ගොඩක් එහෙම යූස් වෙන්නේ නැහැ. තියෙනවා එයාක්‍රාෆ්ට් තියෙනවා. නමුත් ජෙට් එන්ජින් ඉන්නේ ඉස්සෙල්ලා ගොඩක් ඔය ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් වලට බොම්බර්ස් වලට පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් වලට ගොඩක් යූස් කරලා තියෙන මේ රේඩියල් එන්ජින්ස් තමයි. ඊළඟට බලන්න මේ දැන් අපේ රේඩියල් එන්ජින් එකක් තමයි අපේ තියෙන්නේ මේ කියන්නේ PT6 කියන අපේ ට්‍රේනින් එයාක්‍රාෆ්ට් එක දැනට අපේ එයා ෆෝස් එකේ පයිලට්ස්ලා කෙඩට් පයිලට්ලා ට්‍රේන් කරන්න අපි ගන්න එයාක්‍රාෆ්ට් එක මේ රේඩියල් එන්ජින් එක. අපි බලමු දැන් ගෑස් ටර්බයින් එන්ජින්ස්. gas turbine engines. The gas turbine engine කියන්නේ වර්ග හතරක් තියෙනවා. ඔයගොල්ලෝ අහුවොත් එහෙම gas turbine engines වර්ග හතර මොනවද කියලා වර්ග හතර මේවා කියලාවත් අඩු ගන්න කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ක්‍රියාකාරීත්වය විස්තර කරනවා වගේම අඩුම වශයෙන් වර්ග හතර මේවා කියලාවත් අපේ ස්කවුට් කෙනෙක් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මොකද දැන් gas turbine engines තමයි දැන් එයාක්‍රාෆ්ට් වලට ගොඩක් යූස් කරන්නේ. ඉතින් turbojet පළවෙනි එක තියෙනවා. turbo ගොඩක් සද්දේ මේ එන්ජින් මේ එන්ජින් එක ඕගොල්ලන්ට ගත්තොත් එහෙම අපේ දැන් ඔය අහන්න පුළුවන් ඇත්තටම ගොඩක් ෆයිටර් ජෙට්ස් වල තියෙන ටර්බෝජෙට් එන්ජින් එක. ඉතින් ටර්බෝ ෆෑන් එන්ජින්ස් ඊළඟට ඔයගොල්ලන්ට පේනවා ටර්බෝ ෆෑන් එන්ජින්ස් තමයි ගොඩක් දැන් කමර්ෂල් එයාක්‍රාෆ්ට් වලට යූස් කරන්නේ. ඔය අපි Airbus 320s Boeing 737 ඔයගොල්ලන්ට ඒකේ සද්දේ ගොඩක් අඩුයි. ඔයගොල්ලන්ට එන්ජින් එක දිහා බැලුවොත් එහෙම ඇතුලෙන් පේනවා ටර්බයින් එකේ මේ බ්ලේඩ්ස් ඉතින් බලා ගන්න පුළුවන්. මොකද එළියට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇතුලේ කවර් එකක් තියෙනවා. කවර් එක ඇතුලෙන් තමයි තියෙන්නේ. මේකෙන් කරන්නේ ඇත්තටම එළියේ තියෙන වාතය ඇදලා අරගෙන කම්ප්‍රෙස් කරලා ඊට පස්සේ ඒ කම්ප්‍රෙස් වාතයට ඉග්නිෂන් එකක් ඒ කියන්නේ ෆුවල් ඉන්ජෙක්ට් කරලා ඉවරලා ඊට පස්සේ ඉග්නිෂන් එකක් දීලා බර්න් කරලා ඒක ඒ බර්න් කරලා එළියට යන මේකෙන් තමයි මේ ත්‍රස්ට් එකෙන් තමයි ඒ කියන්නේ පීඩනයෙන් තමයි එයාක්‍රාෆ්ට් එක ඉස්සරහට මූව් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ එන්ජින්ස් ක්‍රියාකාරී වෙන්නේ. එතකොට මේකේ තව තියෙනවා ටර්බෝ ප්‍රොප් එයාක්‍රාෆ්ට් එක ප්‍රොපෙලර්ස් වලට අපි යූස් කරන ප්‍රොපෙලර් දැනට තියෙනවා අපි ප්‍රොපෙලර්ස් එයාක්‍රාෆ්ට් තියෙනවා අපි දැන් යූස් කරන අපි ගොඩක් ගත්තොත් එහෙම ඇන්ටනෝ 32 කියන අපේ එයාක්‍රාෆ්ට් එකේ අෆෝස් එකේ තියෙන එතකොට C130 කියන එයාක්‍රාෆ්ට් එක මේ ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් ඊට පස්සේ Y12 කියන පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් එයාක්‍රාෆ්ට් එක ඒ කොහොම ටර්බෝ ප්‍රොප් කියන එන්ජින් එක තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙනවා ටර්බෝ ෂාෆ්ට් එන්ජින්. ටර්බෝ ෂාෆ්ට් එන්ජින් ගොඩක් තියෙන්නේ හෙලිකොප්ටර්ස් වල. ඒක රොටර් එකට ෂාෆ්ට් එක සම්බන්ධ කරලා රොටර් එක කරකවන්නේ මේ ටර්බෝ ෂාෆ්ට් එන්ජින් එකේ. ඉතින් මෙන්න මේවා තමයි ගෑස් ටර්බයින් එන්ජින්ස්. ඔයගොල්ලෝ මතක තියාගන්න ගෑස් එන්ජින්ස් කියන ඔය අපේ බැජස් වලදී අහුවොත් මොනවද එන්ජින්ස් වර්ග තියෙන්නේ කියලා ගෑස් ටර්බයින් එන්ජින්ස්. ඒතකොට
turbo jet, turbo fan, turbo prop, turbo shaft. එතකොට වැඩියෙන්ම මේ engines වලින් සද්ද වැඩිම engine එක තමයි turbo jet කියන එක. අනිත් ඒවා ගත්තාම එහෙම සද්දයක් නැහැ. jet engine හින්දා අරක jet engine හින්දා බොහොම ගොඩාක් සද්දේ. take off කරනකොටත් ගොඩාක් සද්දේ, උඩින් යනකොටත් ඒ සද්දේ හැමෝම තියෙනවා. right ඊළඟට යන් අපි ඔයගොල්ලන්ට පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. දැන් මේ අපේ මේ කාල වේලාවේ විනාඩි 40යි තියෙන්නේ. මේක සමහර ඊළඟට ආයි කට් වුණොත් එහෙම ආයි රීලින්ක් වෙන්න වේලින්ක් එකෙන්ම. මොකද අපිට විනාඩි 40 මේ කාල සීමාවත් එක්ක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. අපි බලමු ඊළඟට gas turbine engine වල මේ ඔන්න මම කියව ක්‍රියාකාරීත්වය තියෙන්නේ මේ තින්නේ ඉදිරි එළිය තියෙන වාතය ඇතුළට ගන්නවා. compressor කියන්නේ ඇවිල්ලා compress කරන මේක ඔයගලන්ට බලන්න පුළුවන්. මම මෙතන වීඩියෝ එකක් දාලා නැහැ. හැබැයි YouTube එකට ගිහලා බලන්න පුළුවන් gas turbine engine එක කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා. මේ වාතය ඇදලා නම් වාතය compress කරලා ඊට පස්සේ fuel inject කරලා fuel burn කරලා තමයි ඒ compress එළියටයි වාතය එළියට යන්නේ වයින් තමයි gas turbine engines වැඩ කරන්නේ. ඉතින් මේක තමයි basic ක්‍රියාකාරීත්වය. ගත්තොත් එහෙම අපි ඊළඟ බලමු. මේ turbo jet එක ක්‍රියාකාරීත්වය අර කිව්වා වගේම තමයි jet engine එක. right මේ තියෙන turbo fan engine එක. ඔයගලන්ට බලන්න turbo fan දැන් මේ තියන්නේ මේ ground attack aircraft එකක් A10 Thunderbolt කියලා. ඔයගලන්ට මතක බලන්න ගොඩක් මේ aircraft එක Gulf War එකේදී use කරලා තියෙනවා bombing වලට. turbo fan engine දෙකක් තමයි උඩ තියෙන්නේ පේන්නේ. දැන් ඔක මේ තියෙන්නේ මේ පෙන්වන්නේ right මේ turbo fan මේ engine දෙක තියෙන්නේ දෙපැත්තේ round දෙකක් වගේ. මේ engine දෙක turbo fan engine, jet engine නෙමෙයි. ඉතින් මේ aircraft එකගේ මේ A10 Thunderbolt කියලා ඔයගොල්ලන් YouTube එකේ ගැහුවොත් මේ search කරොත් එහෙම බලා ගන්න පුළුවන්. මේ aircraft එක fly කරන ඒවා, bomb කරන ඒවා බලන්න පුළුවන් ක්‍රියාකාරීත්වය. right අපි ඊළඟට එකට යන්න. කට් වෙනවා. කට්නොත් ආයි රීලින්ක් වෙන කට්ටිය ඔක්කොම කට් වෙනවා. දැන් මේකේ ඇත්තටම තියෙන්නේ මේ turbo prop engines මේ තියෙන්නේ. දැන් මේ තින්නේ A400 කියන Airbus A400 කියන aircraft එක ඔයගලන්ට බලන්න. මේ propeller aircraft එක propellers තියෙනවා එළියේ. දැන් මෙන්න මේ gas turbine engines වල අපි turbo prop කියන එක දැන් මේ turbine engine එකට propeller එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ turbo prop engine එක අපි ඉස්සරත් කිව්වා අපේ Air Force එකේ තියෙනවා Antonov 32 C-130 කියන transport aircraft දෙක turbo prop engines තියෙන්නේ, turbine engines තියෙන්නේ. ඉතින් propeller එළියේ propellers මේ පැහැදිලිව පේනවා. ඉතින් turbo fan එකේ ඇත්තටම මේ වගේ propellers පේන්නේ නැහැ. turbine එකේ තියෙන මේවා ඇතුලේ බලන්න පුළුවන්. නමුත් මේ වගේ පැහැදිලිව එළියට නෙමෙයි තියෙන්නේ, ඇතුලෙන් තියෙන්නේ. ඉතින් අපි ඊළඟ බලමු. මේ තියෙන්නේ ඇවිල්ලා gas turbo shaft engine එකක්. turbo shaft engine එකේ තරම helicopters වල තමයි turbo shaft එක engines තියෙන්නේ. අපේ Bell 212, Bell 412, Bell 206 ඊතර Mi-17 කියන helicopters වල ඔක්කොම තියෙන්නේ turbo shaft engines. තව තියෙනවා engines ramjet එක
Pulse jet එක ගොඩක් ප්‍රසිද්ධ නෑ ඒ jet engine එක. Rocket engines තියෙනවා ඔයගොල්ලන් දන්නවා. අභ්‍යවකාශයට යනකොට use කරන engines වර්ග. එතකොට අපි ramp engine එක jet engine එක ramp jet engine එක බලමු මොකක්ද කියලා. ඇත්තටම ramp jet engine එකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ මේ විදිහට. ඒකත් ඉන්ලට් එකක් තියෙනවා. ඒ කියන්නේ වාතය ඇද ගැනීමේ කැලලක් තියෙනවා. ඊට පස්සේ වාතය කම්ප්‍රෙස් කරලා චේම්බර් එක කම්බෂන් චේම්බර් එකේ ඉග්නිෂන් එකක් දීලා ඒක බර්න් කරලා ඉවරලා ඒකෙන් එන thrust එකෙන් තමයි බලය නිපදවන්නේ. ඉතින් මේ RAM jet engine එකක් තමයි SR-71 කියන ලෝකයේ වේගෙන්ම යන්න පුළුවන් එයාක්‍රාෆ්ට් එකට තියෙන්නේ. RAM jet engine එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ ඔයගොල්ලන් දන්නවා මේ SR-71 කියන එයාක්‍රාෆ්ට් එක reconnaissance එයාක්‍රාෆ්ට් එකක්. Mach 3-4 වගේ ස්පීඩ් වලට යන්න පුළුවන්. ගොඩක් ස්පීඩ් එයාක්‍රාෆ්ට් එකක්. අඩි 60000න් කට වගේ ෆ්ලයි කරන්න පුළුවන්. outer space ගාවටම යන්න පුළුවන් එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් ලෝකේ දැනට මේ aircraft එක use කරේ මේ US Air Force කියන්නේ United State of America මේ American Air Force එක තමයි ඒක use කරේ. දැනට හැබැයි flying condition එකේ නැහැ මේ aircraft. මේ aircraft එකේ use කරලා තියෙන engine එක තමයි RAM jet engine එක. Right. අපි ඊළඟට බලමු. rocket engine. ඉතින් rocket engine එකක් බලන්න දැන් outer space එකට යනකොට අපි කියමු අඩි 60000න් උඩ එළියට යනකොට ඔක්සිජන් එහෙම අඩුයි. ඔක්සිජන් නැහැ. එතකොට ඔක්සිජන් නැති හින්දා ඔක්සිජනේ ලික්විඩ් ඔක්සිජන් එතකොට fuel ඔක්කොම අරගෙන යන්න ඕනේ මේ ඒකින්ද ඒ ජෙට් එන්ජින් එක මේ rocket engine එක use කරලා මේ හදලා තින්නේ ඒ ඔක්කොම කෑලි එන විදිහට. අනිත් එක ලොකු thrust එකක් rocket engine එකෙන් දෙනවා ලොකු බලයක්. ලොකු බලයක් ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ බලයක් ලොකු ශක්තියක් දුන්නොත් තමයි අතරම අභ්‍යවකාශයට යන්න පුළුවන් මේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා. ඉතින් rocket engine එක basic design එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගලන් දන්නවා හඳට ගියපු rocket එක Apollo 11. එතකොට ඒකින්ද දැනට ඔය අභ්‍යවකාශයට යන හැම ගොඩක් මේ ස්පේස් ක්‍රාෆ්ට් එකටම rocket engine design කරන්නේ මේ basic design එක තමයි. මේවයි වැඩි දියුණු කරපු ඒවා තියෙනවා. අපි දන්නවා මේ space shuttle කියලා ඔයගොල්ලන් දැකලා තියෙනවා අපි මේ කොලොම්බියා එතකොට Endeavour කියලා මේ අභ්‍යවකාශයට ගිහිල්ලා එන aircraft එක වගේ space shuttle එකේ තියෙන මේ rocket engine එක තමයි. අපි ළඟට යමු. හරි. දැන් අදට ඉවරයි මේ session 5 කියන එක. ඊළඟට අපි කතා කරනවා aircraft එකේ basic instrument ගැන, navigation ගැන, basic navigation ගැන, air traffic control ගැන අපි කතා කරනවා. ඒක මේ කරුණු ගැන සාකච්ඡා කරන්න මම වෙන අපේ ඉන්නවා ඒ පිළිබඳ වඩා නිපුණත්වයක් තියෙන කට්ටිය අපේ නිලධාරීන් මම අපේ ස්කවුට් ලීඩර්ස්ලා මේ ඉතින් අපි ඉදිරියේදී ඒ කට්ටියට පවර්ලා තින්නේ අපි මේ සෙෂන් එක කරන්න කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මොකද අපේ නැවිගේටර් කියලා බැජ් එකක් තියෙනවා ගොඩක් කට්ටිය නැවිගේටර් බැජ් එක බොහොම උඩින් නිකන් කිසිම දැනුමක් නැතුව පාස් වෙනවා ඉතින්
දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි මේ ප්‍රොෆිෂන්සි බැච් එකක් කරන්නේ අපි මොකක් හරි බැච් එකක් කරන්නේ දැනුමක් එකතු කරගන්න. ඉතින් ඒ දැනුමක් නැතුව අපි කියමු notes කියලා notes ගැන ගැට ගැන කියමු. ගැට ගැන තියෙන බැච් එකක් අපි කරනවා නම් එහෙම නැත්නම් අපි swimmer කියන බැච් එකක් කරනවා. ඉතින් පීනන්න බැරුව swimmer කියලා බැච් එක කරලා වැඩක් නැහැ. ඉතින් ස්පෝර්ට්ස්මන් කියන බැච් එක කරනවා නම් ඉතින් ස්පෝර්ට්ස් 3ක් 4ක් ඒකේ තියෙනවා කරන්න කරලා පෙන්වන්න ඕනේ. ඉතින් ඒකේ මේ ඒ බැච් එක කරන්නේ කුකින් බැච් එක උයන්න බැරි නම් වැඩක් නැහැ. ඉතින් ඒ බැජස් කරාන අපි කියන්නේ බයිසිකල් කරුවා සයික්ලිස්ට් කියන බැච් එක. ඉතින් සයික්ලිස්ට් කියන බැච් සයිකලේ පදින්න බැරි නම් සයිකලේ ගලවලා හදන්න බැරි නම් සයිකලේ මේන්ටේන් කරන්න බැරි නම් වැඩක් නැහැ. හැම බැච් එකක්ම ඩිසයින් කරලා තියෙන්නේ ස්කවුටින් වල ඒ පිළිබඳ දැනුමක් බේසික් දැනුමක් ආරම්භයක් මේ අරගන්න. එතකොට මම දන්නවා ක්‍රාෆ්ට්මන් කියලා තියෙනවා බැජස්. ඉතින් ඒවයිදී අපි වුඩ් ක්‍රාෆ්ටින් තියෙනවා. ඒවා කටේට ඉගෙන ගන්න පුළුවන්, පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ පටන් අරගෙන තව ඉස්සරහට ඉගෙනගෙන යන්න පුළුවන්. බුක් රීඩර් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් බැජස් ඔක්කොම බැජස් මේ එකතු කරලා තියෙන්නේ ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරන්න තමයි. ඉතින් ඒකින්ද දැනුම වැඩි කරගන්න බැජස් කරන්න මැරෙන්න දැනුම නැතුව නිකන් බැජස් කරොත් නිකන් බැජ් එකක් ගහගෙන ඉන්න එක තත්ත්වයට තමයි පත් වෙන්නේ. ඉතින් මම දැන් ගොඩක් දැකලා තිනවා අපේ ස්කවුට්ලා අපි කතා කරාම සමහරක් කට්ටිය ගොඩක් ඒවියේෂන් ගැන දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම ගොඩක් කනගාටු වෙනවා. මොකද ප්‍රෙසිඩන්ට් බැජ් එකට එනකොට එයාක්‍රාෆ්ට් ගැන මනා දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් මේ මම දැන් කතා කරපු ඒවා බේසික්. මීට වඩා ඒව හොයාගෙන මීට වඩා දේවල් ගැන කතා කරන්න අපිත් එක්ක පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ ඉලක්කය. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒ අනුව ඕගොල්ලන්ට පුළුවන් ඉදිරියේදී ඕගොල්ලන් මොන සෙක්ෂන් එකකට ජොයින් වෙනවද මේ O level advanced වලින් පස්සේ අපි ඩිග්‍රී එකක් කරනවා නම් අපි මොන ඩිග්‍රී එකක්ද කරන්න ඕනේ, මොන රස්සාවකටද මම ඉස්සරහට යන්නේ, මොන තැනටද මම යන්නේ කියන එක අපි මෙතනින් අත්‍තරම මේ ස්කවුටින් වලින් අපිට අදහසක් ගන්න පුළුවන්. ඒකයි මේ ස්කවුටින් වල තියෙන වැදගත්කම. ඕගොල්ලන්ට ඒවියේෂන් සයිඩ් එක ගැන ඕගොල්ලන්ට ආසාවක් තියෙනවා නම් ඒ ඒවියේෂන් සයිඩ් එකේ සෙක්ෂන්ස් තියෙනවා. ඒ සෙක්ෂන්ස් අනුව ඕගොල්ලන්ගේ ඉදිරි අනාගතය සකස් කරගන්න පුළුවන්, ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ හැම වෙලාවෙම ස්කවුට්ලට ස්කවුටින් කරනවා වගේම ස්කවුටින් තුලින් ඕගොල්ලන් ඉදිරි අනාගතය ප්ලෑන් කරන්න හැමතිස්සෙම ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ටාගට්ස් තියෙන්න ඕනේ, ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ප්ලෑන් එක අනුව ටාගට් මීට් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි ස්කවුට්ලට කියන්නේ මේ අපි පුරුදු කරන්නේ. සහ අපි මේට අමතරව පරිසරය පිළිබඳ, එතකොට සමාජය පිළිබඳ ගන්න දැනුම ඕගොල්ලන්ට මේ පරිසරයත් එක්ක සමාජයත් එක්ක ජීවත් වෙන ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපි යම් කිසි දෙයක් කරනකොට කණ්ඩායම් ක්‍රියාකාරකමකින් ඕගොල්ලන්ගේ පෙට්‍රල්ස් කියලා හදලා තින්නේ ඇවිල්ලා ඇත්තටම ඕකෙන් අපි පුරුදු කරන්නේ ගමේ නායකත්වයක් ගන්න, රටේ නායකත්වයක් ගන්න, ආයතනික නායකත්වයක් ගන්න, ලීඩර්ෂිප් එකක් ගන්න තමයි ඔය හැමදේම අපි පුරුදු කරන්නේ. ඉතින් සහ තමන්ගේ කණ්ඩායමේ අනිත් සමාජිකයන් මුහේවගෙන කොහොමද අපි වැඩ කරන්නේ කියන එක තමයි ඇත්තටම ස්කවුටින් වලින් අපි පොඩි කාලේ ඉඳලම අපි පුරුදු කරන්නේ. ඉතින් ඕගොල්ලන් දන්නවා ඇති, දැක්කලා සමහර දන්නත් නැතුව ඇති. සමහර ආයතනවල ලීඩර්ෂිප් ට්‍රේනින්, මැනේජ්මන්ට් ට්‍රේනින් කියලා ලොකු ගණන් දීලා අපි මේ නිකන් උගන්වන එක, නිකන් ඕගොල්ලන්ට පුරුදු කරන එක ලොකු ගණන් දීලා පස්සේ ලොකු දේවල් විදියට ඉගෙන ගන්නවා. නමුත් අපි ඕගොල්ලන්ට පොඩි කාලේ ඉඳලා මේ කබ් ස්කවුටින් කාලේ ඉඳලා කොහොමද එකට සින්දුවක් කියන්නේ, කොහොමද එකට අපි ක්‍රියාකාරකමක් කරන්නේ, ස්පෝර්ට් එකක් කරන්නේ කොහොමද, ක්‍රීඩාවක් කරන්නේ කොහොමද, අපි එකට ඩ්‍රිල් කරන්නේ කොහොමද, හැමදේම අපි එකට යම් කිසි දෙයක් ඕගනයිස් කරලා අපි ඕගනයිස් කරපු දේ කොහොමද අපි මේකේ ප්‍රතිඵල නෙල්ලා ගන්නේ කොහොමද කියන එක ගැන හැමතිස්සෙම ප්ලෑනින්
ඊට පස්සේ achievement කියන එක තමයි team work කියන එක තමයි මේකෙන් පුරුදු පුහුණු ගන්න. ඇත්තටම නිකම්ම management කියන එක මෙතන ඇතුලේ තියෙන වෙනම ආයෙ ගිහිල්ලා management ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ දේවල් ඕගොල්ලන් ලීඩර් කෙනෙක් විදිහට තමන්ව මැනේජ් කරගන්න එක ගැනයි තමන්ගේ කණ්ඩායම මැනේජ් කරගන්න එක ගැනයි අතරම ස්වභාවයෙන්ම පුරුදු වෙන ස්වභාවයක් තමයි මේ ඇත්තටම මේ ස්කවුටින් වලින් ඕගොල්ලන්ට ලබා දෙන්නේ. ඉතින් හැම ක්‍රියාකාරී හැම බැජ් එකක්ම හරි වැදගත්. ඒ හැම බැජ් එකක්ම ඉන්ඩෙප් ගිහිල්ලා මේ වැඩ කරන්න කියලා මම ඉගෙන ගන්න කියලා මම මේ ආරාධනා කරනවා ඔයගොල්ලන්ට. ඊළඟ සෙෂන් එකේ අපි කරන්නේ ෆ්ලයිට් ඉන්ස්ට්‍රුමන්ට් ගැන. ඒ කියන්නේ කොක්පිට් එකේ ගුවන් යානයේ ලියාස කිරීමට උපකාරී වන කොක්පිට් එකේ තියෙන ඇතුලේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ගැන, කන්ට්‍රෝල් කලම් එක ගැන, ඊට පස්සේ ඇතුලේ තියෙන ස්විචස් ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අපි නැවිගේෂන් ගැන කතා කරනවා. එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල්, එයාර්පෝර්ට් මැනේජ්මන්ට් එක කොහොමද එයාර්පෝර්ට් එකක් මැනේජ් වෙන්නේ, එයාර්ක්‍රාෆ්ට් එකක් රෙඩි වෙන්නේ කොහොමද ෆ්ලයි කරන්න, ටෙක්නිකලි මේ මේන්ටෙනන්ස් මොනවද කරන්න තියෙන්නේ, ඒ වගේ දේවල් අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී. හරි. බොහොම ස්තුතියි එන සියලු දෙනාට සම්බන්ධ වුණාට. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.